ආයුබෝවන් දරුවනේ අපි අද ඉගෙන ගන්නේ උසස් පෙළ 12 ශ්‍රේණියේ සංයුක්ත ගණිතය පළවෙනි පාඩම. ඒ පාඩම තමයි තාත්වික සංඛ්‍යා. මේ තාත්වික සංඛ්‍යා පාඩමේදී අපි පුතේ අත්පත් කරගන්න ඕන නිපුණතා කීපයක් තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. පළවෙනි නිපුණතාව තමයි තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරයි. ඒ නිපුණතා මට්ටම් දෙකකින් තමයි අපි ඒක අධ්‍යයනය කරන්නේ. පළවෙනි නිපුණතා මට්ටම තමයි තාත්වික සංඛ්‍යා කුලකය වර්ගීකරණය කරයි. තාත්වික සංඛ්‍යා කුලකය වර්ගීකරණය කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. දෙවෙනි නිපුණතා මට්ටම බලමු. තාත්වික සංඛ්‍යා විස්තර කරන්න කරණි හෝ දශම භාවිත කළයි. මේ කරණි හෝ දශම භාවිතා කරමින් තාත්වික සංඛ්‍යා පද්ධතිය විස්තර කරලීම ඔබ දැනගත යුතු කාරණාවක්. අපි බලමු පුතේ මේ නිපුණතා මට්ටම් කරා ළඟා වෙලා අපි අත්පත් කරගන්න ඕන ඉගෙනුම් ඵල මොනවද කියලා. මේ බලන්න අපිට පුළුවන් වෙන්න ඕන පළවෙනි ඉගෙනුම් ඵලයේ විදිහට තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශය පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට තාත්වික සංඛ්‍යාවේ තියෙන කුලක තියෙනවනේ. ඒ කුලක අංකණය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඊළඟ එක තාත්වික සංඛ්‍යාවක් කොහොමද ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ? ඒකත් අපි දැනගන්න ඕන. ඊළඟට දශම සංඛ්‍යා වර්ගීකරණය කරන්නේ කොහොමද? ඔබ දන්නවා අන්ත දශම, සමාවර්ත දශම, අනන්ත දශම මේවා වර්ගීකරණය කිරීමේ හැකියාව අපේ ඉගෙනුම් ඵලයක්. අන්තිම ඉගෙනුම් ඵලයේ විදිහට කරණි අඩංගු ප්‍රකාශන වල හරය කොහොමද පරිමේය කරන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕන. එතකොට දරුවනේ ඔබ හොඳට මතක තියාගන්න මේ 12 වසරේ පළවෙනි පාඩම. මේකේ ඉදිරියට තියෙන සියලු පාඩම් සඳහා මේ සංඛ්‍යාවල අද මම කියලා දෙන දැනුම හොඳටම ප්‍රමාණවත්. ඒක තමයි අපි ඉදිරියට කරගෙන යන්න ඕන. ඒ නිසා බලමු මේ සංඛ්‍යා කොහොමද ලෝකෙට ඉපදුනේ කියලා. දරුවනේ මුලින්ම මේ සංඛ්‍යා ගැන කතා කරද්දී සංඛ්‍යා වලට හරි හොඳ ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසයේ අපි බැලින්නම් මුලින්ම අපිට තියෙන්නේ මේ සංඛ්‍යාවන් ගැන මිනිස්සුන්ගේ තිබුණ යම් අදහසක්. ඒගොල්ලන්ගේ හිතේ අදහසක් තිබුණට 1 2 3 කියන සංකල්ප නිර්මාණය වෙලා තිබිලා නැහැ. මුලින්ම ලෝකෙට ඉපදිලා තියෙන්නේ 1 2 3 කියන මේ වගේ ගණින සංඛ්‍යා කුලකයයි. අපි බලමු මොකක්ද මේ සංඛ්‍යාවක් කියන්නේ කියලා. හිතන්න දරුවනේ අපි මෙහෙම භාවිතා වෙනවනේ. මම එච්චර වේගෙන් ගියා. කොච්චර කල් මම බලන් හිටියද? ඒක ඒ තරම් තිබුණාද? එතකොට මේ කාරණා වලින් එච්චරක් මෙච්චරක් කොච්චර කාලයක් මේ කියන එකෙන් කියන්න උත්සාහ කරන්නේ ප්‍රමාණයක්. දරුවනේ යම් කිසි ප්‍රමාණයක් දක්වන අදහසක් තමයි අපි සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට සංඛ්‍යාව ඉදිරිපත් කිරීම සඳහා ලිඛිතව පෙන්වන්න මිනිස්සුන්ට ඕන වුණා අංකන ක්‍රමයක්. ඒ සඳහා ඒගොල්ලන් පාවිච්චි කරා එක එක සංකේත. අපි බලමු මොනවද කියලා. මේ බලන්න. සංඛ්‍යාවක් කියන්නේ කිසියම් ප්‍රමාණයක් දක්වන අදහසකට. සරලව අපිට එහෙම තේරුම් ගන්න පුළුවන්. ඒවා ලියන්න භාවිත කරන සංකේතවලට තමයි ඉලක්කම් එහෙමත් නැත්නම් සංඛ්‍යාංක කියලා කියන්නේ. අපි බලමු දරුවනේ ඒ ශිෂ්ටාචාර වල භාවිත කරපු සංකේත මොනවද කියලා. මේ බලන්න. මෙන්න අපි දන්නවා ඉස්සර මායාවරුන්ගේ ශිෂ්ටාචාරයක් තිබුණා. මේගොල්ලන් භාවිතා කළ සංකේතය තමයි තිතක්. එහෙමත් නැත්නම් පොඩි ඩොට් එකක්. මේ තමයි ඒගොල්ලන් පාවිච්චි කරේ. එක සඳහා මෙයා එක තිතක් පාවිච්චි කරා. දෙක සඳහා තිත් දෙකක් පාවිච්චි කළා. එතකොට මෙයාගේ සංඛ්‍යා කුලකය මේ ශිෂ්ටාචාරයේ සංඛ්‍යා කුලකයේ වර්ධනය වේගෙන යද්දී මෙයාට අපරිමිත ලෙස තිත් පාවිච්චි කරන්න උනා. ඒක එතකොට විධිමත් නෑ. ඊළඟට තව ටිකක් දියුණු වෙලා
බැබිලෝනියානු ශිෂ්ටාචාරයේදී මෙන්න මේ හැඩැති සංකේතයක් ඒගොල්ලන් එක විදිහට පාවිච්චි කළා. අපි සිංහලෙන් නම් මෙයාට කියන්නේ කුඤ්ඤයක් කියලා. මේව පාවිච්චි කළා මේගොල්ලන් බැබිලෝනියන් ශිෂ්ටාචාරයේදී. අපිට කිට්ටුම සංඛ්‍යා පද්ධතිය තමයි හින්දු අරාබි ඉලක්කම් කුලකය. හින්දු අරාබි ඉලක්කම් කුලකයට කලින් තිබුණේ රෝමන් ඉලක්කම් පද්ධතිය. රෝමන් වරු 1 ලියන්න I අකුර වගේ සංකේතයක්, 5 ලියන්න V අකුර වගේ සංකේතයක්, 10ට X වගේ එකක් මේවා පාවිච්චි කරගෙන ඉදිරියට යද්දී මේගොල්ලන්ටත් ප්‍රමාණවත් තරම් සංකේත භාවිතා කිරීමේ හැකියාව නැති වුණා. ඒගොල්ලන්ට තව සංකේත ගන්න උනා සංඛ්‍යාව විශාල වෙද්දී. ඉතින් දරුවනේ අපිට සුන්දරම ඉලක්කම් පද්ධතිය තියෙන්නේ වැදගත්ම කාරණාව තමයි මේ හින්දු අරාබි ඉලක්කම් පද්ධතිය. ඒගොල්ලන් ලෝකේ නව පෙරලියක් කළා. ඇයි මං එහෙම කියන්නේ? පුතේ ශුන්‍ය අර්ථ දැක්ුවේ නැත්තම් බිඳු අර්ථ දැක්ුවේ මෙන්න මේ හින්දු අරාබි වරු. ඒගොල්ලන් තමයි බිඳුවත් ඇතුළුව 1 2 3 4 5 6 7 8 9 කියලා ඉලක්කම් 10කින් යුත් සංඛ්‍යාංක පද්ධතියක් නැත්තම් ඉලක්කම් පද්ධතියක් ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි දරුවනේ මේ ඉලක්කම් වල බිඳුව ගත්තට පස්සේ සංඛ්‍යාවක් ලියද්දී මේ හින්දු අරාබිවරු කරපු අතිශය වැදගත් දේ තමයි මොකක්ද? මේගොල්ලන් කරේ ස්ථානීය අගයක් දුන්න සංඛ්‍යාවන්ට. ස්ථානීය අගයක් ලැබුණේ හින්දු අරාබි කුලකය ලෝකෙට ආවට පස්සේ. අපි බලමු පුතේ පොඩි උදාහරණයකින්. මේ බලන්නකෝ. හින්දු අරාබීන්ගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ස්ථානීය අගයක් අර්ථ දැක්වුවා. මම උදාහරණයක් විදිහට 257 අරන් තියෙනවා. 257 200 තියෙනවා, 50 තියෙනවා, 7 තියෙනවා. 200 කියන්නේම 100 ඒවා දෙකක්. 50 කියන්නේම 10 ඒවා පහක්. එතකොට 10 ගුණාකාර වලින් ස්ථානීය අගයන් ලබා දීමේ හැකියාව ලැබුණේ ශුන්‍ය ලෝකෙට ආපු නිසා. ඉතින් මේ විදිහට තමයි පුතේ සංඛ්‍යා පද්ධතිය ඉස්සරහට දියුණුනේ. දැන් හිතන්න දැන් පුතේ මේ සංඛ්‍යා කියලා අපි ඉගෙන ගන්නවානේ. මේ බලන්න ඕගොල්ලන් පොඩි කාලේ ඉගෙන ගත්ත 11 වසරේදී ඉගෙන ගත්ත සංඛ්‍යා මම මෙතන ලකුණු කරලා තියෙනවා වර්ගමූල 3. සංඛ්‍යා රේඛාවක් ඇඳලා වර්ගමූල 3 ලකුණු කරලානේ. අපිට අවබෝධයක් තියෙනවා වර්ගමූල 3 එකට වැඩි නමුත් දෙකට නම් අඩුයි. එහෙනම් මෙයා මේ හරිය තැනක ඉන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා පයි. කවුද පයි කියන්නේ? ඕනෑම වෘත්තයක පරිධිය විස්කම්භයට දරන අනුපාතය තමයි පයි කියලා කියන්නේ. ඔයගොල්ලෝ මේක දන්නවා. අන්න එයා 3 ගානක්. එයාට අපි මතකයි එයාගේ දශම ස්ථාන ගාන ඉවරයක් නැතුව දිගට ගියා. ඒවට අපි පොඩි පන්ති වල කිව්වා අනන්ත දශම කියලා. එතකොට මෙන්න එයාවත් මං සංඛ්‍යා රේඛාව ලකුණු කරලා තියෙනවා. එතකොට සංඛ්‍යා රේඛාව ඔයගොල්ලන්ට පැහැදිලිව මම පෙන්නලා තියෙනවා 1 2 3 4 සහ බිඳුව ඍණ 1 කියලා තවත් සංඛ්‍යා කිහිපයක්. අපි බලමු කවුද මේගොල්ලන් කියලා. දැන් පුතේ අපි දන්නවනේ මෙහෙම එකක්. මොකද්ද අපි දන්නේ? අපි දන්නවා අපිට මේ හැදිච්ච සංඛ්‍යා වර්ගීකරණය කරන්න පුළුවන්. කොහොමද වර්ගීකරණය කරන්නේ? ඒ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංඛ්‍යා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ඔයගොල්ලන් දන්නවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදුනහම ශේෂය මත පදනම් වෙලා සංඛ්‍යා වර්ගීකරණය කළා. දෙකෙන් බෙදුනම ශේෂය 1යි නම් ඒවා ඔත්තේ ලෙසත් දෙකෙන් බෙදුනහම ශේෂය බිඳුවයි නම් ඒවා ඉරට්ට ලෙසත් වෙන් කළා. තවත් තියෙනවා සංඛ්‍යාවකට සාධක දිහා බලලා සංඛ්‍යාවක තියෙන සාධක දිහා බලලා එයාවත් මොකද කළේ? සාධක ගණන 2යි නම් අපි ඒගොල්ලන්ට කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. සාධක 2ට වැඩි නම් ඒවට අපි කියනවා සංයුත එහෙමත් නැත්නම් සසාධක සංඛ්‍යා කියලා. මේ විදිහට පුතේ සංඛ්‍යාවන්ගේ තියෙන ගුණ අනුව වෙන වෙනම පුළුවන් අපිට ඒගොල්ලන් වර්ගීකරණය කරන්න. ඔන්න දැන් මං ඊළඟට යන්නේ ඔබට අත්‍යවශ්‍ය සංඛ්‍යා කුල කිහිපයක් ඉගෙන ගන්න කියලා දෙන්න. මතක තියාගන්න ඕන කාරණාව තමයි සංඛ්‍යා කියන්නේ පුතේ අති විශාල පාඩමක්. උසස් පෙළ සඳහා ප්‍රමාණවත් ඒ ප්‍රාමාණික දැනුම ඇති කර ගැනීම සඳහා මම ඔබට මේ ඉස්සරහට කියලා දෙන කුලක ටික කියලා දෙනවා. ඒක ඔබ හොඳට දරා ගන්න ඕන.
උසස් පෙළ 13 වසරත් ඉවරනකම් මේ කියලා දෙන ටික ප්‍රමාණවත්. පැහැදිලිද? රයිට්. ඔන්න බලමු. මේ බලන්න පුතේ. ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති කියන්නේ අපි අර නිකන් ස්වභාවයෙන්ම අපෙන් එන සංඛ්‍යා. අපි දැන් මෙතන වස්තු කීපයක් තියෙනවද බැලුවොත් ඔබේ නිවසේ ඔබ හිතන්න අවට තියෙන වස්තුන් ගණන් කරොත් 1 2 3යි. ස්වභාවයෙන්ම උපදින නිසා ඒවා ප්‍රකෘති සංඛ්‍යා කියලා කිව්වා. මේ ප්‍රකෘති සංඛ්‍යා වලට පස්සේ මම අර්ථ දක්වලා තියෙනවා නිකිල. පුතේ දැන් ගණන් කිරීම තමයි මුලින්ම මිනිස්සුන්ට ඕන වෙලා තිබුණේ. ඊට පස්සේ ශුන්‍යනේ ආවේ. ආවට පස්සේ මේගොල්ලන් කල්පනා කරා එකතු කිරීම අඩු කිරීම කියන සංකල්ප ඒගොල්ලන් ගාව තිබුණා. ඒ කියන්නේ අපේ අතීත මුතුන් මිත්තු ගාව ඒ සංකල්ප තිබුණා. එතකොට නිකිල කුලකේ උපදින්නේ මෙන්න මේ සංකල්පයෙන්. කොහොමද? එකට කවුරු එකතු වුණොත්ද බිඳුව වෙන්නේ? 10ට කවුරු එකතු වුණොත්ද බිඳුව වෙන්නේ? අන්න අපි කිව්වා එකට එකතු වුණාම බිඳුව වෙනවා නම් එකතු වුණ කෙනා ඍණ 1 කියලා කියමු. 10ට එකතු වුණාම බිඳුව වෙනවා නම් අන්න එකතු වුණ කෙනා ඍණ 10 කියලා කියමු. මෙන්න සම්මුතියකට එළඹුණා. ඔන්න පුතේ ලෝකෙට නිකිල උපදිනවා. එතකොට නිකිල කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා කුලකයේ ඍණාගයන් සහ ශුන්‍ය. ප්‍රකෘති සංඛ්‍යාවන්ගේ ඍණාගයන් සහ ශුන්‍යයෙන් තමයි කවුද නිකිල උපදින්නේ. එතකොට ධන නිකිල කුලකයේ Z ප්ලස් වලින් අපි අංකණය කරනවා. ඍණ නිකිල කුලකයේ Z මයිනස් කියලා අපිට අංකණය කරන්න පුළුවන්. අපි යමු ඊළඟට. මේ බලන්න පුතේ. ධන නිකිල කුලකයත් ප්‍රකෘති සංඛ්‍යා කුලකයත් සර්ව සමයි. මෙයාට කරන සියලු ගණිත කර්ම මෙයාටත් කරන්න පුළුවන්. දෙන්නම එක විදිහට හැසිරෙන්නේ. ඒ නිසා කුලක දෙක සර්ව සමයි. මේ බලන්න අපි ඉගෙනගත්ත සංඛ්‍යා කිහිපයක් මම සංඛ්‍යා රේඛාවක දැන් ලකුණු කරන්න යන්නේ. 3න් 2 යනු බිඳුව සහ 1 අතර පරතරය සමාන කොටස් 3කට බෙදලා දෙකක් ගියපුවම තියෙන පිහිටීම. මෙයාට අනන්‍යයි මේ පිහිටීම. ඒ කියන තැන. තව බලමු අපි සංඛ්‍යා කිහිපයක්. මේ බලන්න. 7න් 22. ඒ කියන්නේ 3යි 7න් 1. 3 සහ 4 අතර පරතරය සමාන කොටස් 7කට බෙදලා එකක් ගියපු තැන. මේ 7.6. 7 සහ 8 අතර පරතරය 10න් 6ක් ගියපු තැන. මෙතන සමාවර්ත දශම 5. මේ බලන්න උඩ තිතක් තියෙනවා. හොඳට බලන්න සිහියෙන්. සමාවර්ත දශම 5. ඒ කියන්නේ 9න් පංගු 5ක්. එහෙනම් 0.1 අතර 9කට බෙදලා කොටස් 5ක් ගියපු තැන. මේ තමයි මේ සංඛ්‍යාවන්ගේ පිහිටීම. මම තව යනවා. බලමු. මෙන්න බලන්න. මේ කවුද ඉන්නේ? වර්ගමූල 2. අපි දන්නවා පොඩි කාලේ මේවා කරණි කියලා ඉගෙන ගත්තා අපි. වර්ගමූල 2 යගේ බොහොම පැහැදිලි එකට වඩා ලොකුයි දෙකට වඩා අඩුයි. එතකොට අනිවාර්යයෙන්ම වර්ගමූල 2 ඉන්න ඕන 1යි 2යි අතර. අපිට පොඩි මතකයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මතක ඇති දරුවනේ වර්ගමූල 2 කියන්නේ 1.4ක් විතර. ඒ නිසා මෙන්න 1.5ට අඩුවෙන් මම ඒව ලකුණු කරා. හැබැයි මෙයාට නිශ්චිත තැනක් තියෙනවා සංඛ්‍යා රේඛාවේ. අපි බලමු ජ්‍යාමිතික නිර්මාණයක් කරලා කොහොමද මෙයාගේ පිහිටීම සංඛ්‍යා රේඛාව මත නිවැරදිව ලකුණු කරන්න කියලා. ඔන්න බලන්න. මෙන්න පුතේ මුලින්ම මම සංඛ්‍යා රේඛාව අඳිනවා. ඊළඟ ස්ටෙප් එක මුලින්ම සංඛ්‍යා රේඛාව අඳිනවා. ඊළඟට සංඛ්‍යා රේඛාවට වාමාවර්තව අංශක 45ක ආනතකින් තවත් රේඛාවක් නිර්මාණය කරනවා. ඔබට පුළුවන් මේක කවකටුවක් සහ සරල ධාරයක් අරගෙන වඩාත් නිවැරදිව ගෙදරදි නිර්මාණය කරලා බලන්න. ඊළඟට දරුවනේ මම කරන්නේ බලන්න. ඊළඟට මම කරලා තියෙන්නේ මොකද්ද? මෙතන බිඳුව කේන්ද්‍රය වන විදිහට අරය ඒකක එකක් වන වෘත්තයක් ඇඳලා තියෙනවා. එතකොට අර මම නිර්මාණය කරපු අංශක 45 රේඛාව මත ලක්ෂය B කියලා ගන්නවා. මම දැන් ඊළඟට කරන්නේ B ගෙදි ලම්බකයක් අඳිනවා OB රේඛාවට. මේ බලන්න ඒක. මෙන්න බලන්න. එතකොට මේක ලම්බකයිනේ. මෙතන ලම්බකයක් මම ඇඳලා තියෙන්නේ. මේක අංශක 45යි නම් මෙයා ලම්බකයි නම් මෙතනත් අංශක 45යි. එතකොට මෙයා සමද්වීපාද ඍජුකෝණික ත්‍රිකෝණයක් නේ පුතේ. එතකොට මේ දිග මේ බලන්න මේ දිග මේ දිගට සමාන වෙනවා. ඔන්න ඊළඟ එකේ මම බලන්න.
මෙන්න OB දුරත් BA දුරත් සමාන වෙනවා. මේ දුරත් ඒකක එකයි මේ දුරත් ඒකක එකයි. එහෙනම් ඔයාට සරල දෙයක් තියෙන්නේ. මෙතන අංශක 90 නිසා OA හොයන්න පුළුවනි. බලන්න OB ධන BA OA OB BA OA තියෙනවනේ. මේකට මොකද්ද දාන්න පුළුවන් සම්බන්ධය? පයිතගරස් ප්‍රමේය. OB ගේ වර්ගය BA ගේ වර්ගය සමාන වෙනවා OA වර්ගයට. පයිතගරස් සම්බන්ධතාවයෙන් මට OA ගන්න පුළුවන්. බලමු අපි ඒක කරන හැටි. මම මෙහෙම දෙයක් කියන්නද? ඔයා හොඳ පිරිසිදු සුදු කොලයක් අරගෙන මේ නිර්මාණය ගෙදරදී කරලා බලන්න. වඩාත් නිවැරදිව කරොත් ඔයාගේ සරලධාරයේ දශම ස්ථාන එකකට කුඩා මිනුම තියෙන්නේ. බලන්න පුළුවන් මෙතන හරියටම 1.4යි කියලා එනවා. ඒ ලක්ෂය. අනන්‍යයි පිහිටීම. අපරිමේය සංඛ්‍යාවක් මේක. අපි ඉගෙන ගත්ත ඕලෙල් කාලේ. එයාට සංඛ්‍යා රේඛාව මත නිශ්චිත පිහිටීමක් තියෙනවමයි දරුවනේ. අපි හිතනවා මෙයාව දශම කරද්දී අනන්ත දශම හැදෙනවා එහෙනම් තැනක් නැතුව ඇති කියලා. නෑ නෑ. මෙයාට සංඛ්‍යා රේඛාව මත පිහිටීමක් තියෙනවාමයි. ඒක අනන්‍යයි. මේ ඒ ලක්ෂය වර්ගමූල 2ට විතරයි. වෙන කෙනෙකුට බෑ එතෙන්ට එන්න. පැහැදිලිද? ඔන්න බලමු. මම මේක පයිතගරස් ප්‍රමේය දාලා ඊළඟට හදලා තියෙනවා. අපි අර ගත්ත ත්‍රිකෝණේ ඔයගලන්ට පුළුවන් එන්දට පස්සේ මේ නිර්මාණය කරගන්න බොහොම පැහැදිලි එකේ වර්ගයේ ධන එකේ වර්ගයේ වර්ගමූල 2යි. ඒ කියන්නේ එතකොට වර්ගමූල 2 කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට මෙන්න බලන්න. මේ වගේ රූපයක් මම මොකද්ද මේ කරලා තියෙන්නේ? මුලින්ම මම ගත්තා සමද්විපාද ඍජුකෝණික ත්‍රිකෝණයක්. සමද්විපාද ඍජුකෝණික ත්‍රිකෝණයේ බොහොම පැහැදිලි පයිතගරස් ප්‍රමේය දැම්මම මෙයා වර්ගමූල 2 වෙනවා. වර්ගමූල 2ක් වුණාට පස්සේ මම මේ කර්ණය මත තවත් එකක් අඳිනවා. මේ එයාගේ දුර ඒකක එකයි. දැන් මෙයාටත් ඔයාලට පුළුවන් නේද පයිතගරස් දාන්න මේක හොයන්න. අන්න වර්ගමූල 3 එනවා. එවැනි මාකාර විදිහට මෙන්න නිර්මාණය කරගෙන මං ගිහිල්ලා. ඉතින් ඔබ මේ වගේ නිර්මාණයක් ගෙදරදී කරන්න පුතේ. ඔබට පුළුවන් කවකටුවක් සහ සරල ධාරයක් අරගෙන මේක වඩාත් නිවැරදිව කරන්න. එතකොට ඔයා හරියටම කරොත් මෙන්න මේ වගේ තැනකදී මේ බලන්න වර්ගමූල 9 නේ පුතේ. AJ කියන වර්ගමූල 9 නේ. එතකොට 3යි කියලා හරියට මෙන්න උත්තරේ. පැහැදිලිද මං කියන දේ? මේ නිර්මාණය කරන හොඳට බලන්න මෙයා දිහා. මේ 1 1 මේක වර්ගමූල 2යි. එතකොට එයා මත ආයි අඳිනවා එකකයක් නේ. එතකොට ආයි එනවා කර්ණයක්. එයා මත ආයි නැවත නැවත අඳිනවා. ඔබේ නිර්මාණය නිවැරදිද කියලා බලන්න. මෙන්න මේ අන්තිම එකේ බලන්නකෝ. එතකොට හරියටම 3යි කියලා එන්න ඕන. එහෙනම් නිර්මාණය නිවැරදි. මේක කළේ ආකිමිඩිස්. මේකට කියන්නේ ආකිමිඩිස් සර්පිලේ කියලා. රයිට්. අපි බලමු ඊළඟට. මේ බලන්න. ප්‍රකෘති සංඛ්‍යා කුලකය සංඛ්‍යා රේඛාවේ ලකුණු කරද්දී එකට පස්සේ දෙක ඉන්නේ. ඔන්න මම ඒගොල්ලන් ලකුණු කරා. නිකිල වලට මේ පැත්තත් එනවා ඍණ පැත්තත් ශුන්‍යත් එනවා. ඔන්න මම ඒකත් ලකුණු කරා. හරි? අපි යමු තව. මේ බලන්න ඔන්න අතිශය වැදගත් කුලකයක් පුතේ. මොකක්ද මේ කුලකය? මේ තමයි පරිමේය සංඛ්‍යා. හරය ශුන්‍ය නොවන පරිදි නිකිලමය හරයක් සහ නිකිලමය ලවයක් පරිදි සහිතව භාගාකාරයෙන් ලියන්න පුළුවන් ඒවා පරිමේය සංඛ්‍යා. මෙහෙම හිතන්න පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ භාගාකාරයෙන් ලියන්න පුළුවන් සංඛ්‍යා පරිමේය සංඛ්‍යා කියලා. දැන් ඔයා තර්ක කරන්න ඕන. හරි. භාගාකාරයෙන් ලියන්න පුළුවන් නම් එයාට ලවයක් තියෙන්න ඕන හරයක් තියෙන්න ඕන. ඒ හරය කවුද ලවය කවුද කියලා දැන් ඔයා විමසන්න ඕන. එතකොට පුතේ අත්‍යවශ්‍ය කාරණාව තමයි හරයේත් ලවයේත් නිකිල තිබිය යුතුයි. හරය නම් බිඳුව වෙන්න බෑ. අපි දන්නවා භාග සංඛ්‍යාවක හරය බිඳුව වුණාම එයාට අර්ථයක් නැහැ. ඒක සංඛ්‍යාවකුත් නෙමෙයි අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම වෙලාවක හරය ශුන්‍ය වෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ ඉගෙන ගන්නේ පරිමේය සංඛ්‍යා. අපි බලමු ඉදිරියට ගිහිල්ලා. මෙන්න පරිමේය සංඛ්‍යාවක නිකිලමේ හරයක් සහ නිකිලමේ ලවයක් තිබිය යුතුයි. ඊළඟට හරය බිඳුව වෙන්න බෑ. මම ලියලා තියෙනවා මේ. අපි නිකිල කුලකේ Z අඳුනගත්තනේ. එහෙනම් අවයවයක් වෙනවා හරය Z කුලකේ. ලවයත් එහෙමයි. හරය නම් බිඳුව වෙන්න බෑ. පැහැදිලිද? හොඳයි. අපි යනවා ඊළඟට. මෙන්න බලන්න. උදාහරණයක් සහිතව මම ජනන ස්වරූපයෙන් ලියලා තියෙනවා කුලකය. ඒ කියන්නේ ගණිතමය අංකණයකින් කියමු අපි. ජනන ස්වරූපයෙන් ලියලා තියෙනවා. කොහොමද? Q කියන්නේ පරිමේය සංඛ්‍යා කුලකය. අන්න Q අක්ෂරයෙන් තමයි
පරිමේය සංඛ්‍යා කුලකේ අංකණය කරන්නේ. x කියන්නේ එයාගේ ඉන්න අවයවයක්. කොහොමද එයාගේ විස්තර? මේ 32කින් පස්සේ එයාගේ විස්තර කියනවා. x කියන්නේ a බෙදීම b. b අසමානයි බිඳුව හරේ බිඳුව වෙන්න බෑ. a b දෙදෙනාම නිකිල විය යුතුයි. ඔක තමයි අපි කලිනුත් ඉගෙන ගත්තේ. එතකොට මේ බලන්න උදාහරණයක් 7න් 5. 5 සහ 7 නිකිල. 7 බිඳුව වෙන්නේ නැහැ නේ කොහොමත්. ඒ නිසා මෙයා පරිමේය සංඛ්‍යාවක් වෙනවා. පැහැදිලිද? යමු ඊළඟ උදාහරණයට. මෙන්න බලන්න. මේක නම් හරිම වැදගත් එකක්. ඔයා හොඳට බලන්න මේ කියන දේ. හොඳට සිහිය පිහිටුවගෙන දරුවනේ බලන්න මේක දිහා. මේ මොකද්ද කියන්නේ? 0.8 0.8 10න් 8යි කියලා ලියලා තියෙනවා. මේ මම 5න් 4යි කියලාත් ලියලා තියෙනවා. දැන් පරිමේය සංඛ්‍යාවල ගොඩක් දරුවෝ හිතන් ඉන්නවා මේක 5න් 4යි කියලාම ලියන්න ඕන කියලා. එහෙම එකක් නෑ පුතේ. අපිට එහෙම එකක් තිබුණ නැහැනේ. ඒ කියන්නේ මම අහනවා 10න් 8යි 5න් 4යි සමානද? සමානයි. 10න් 8ට නැති ලක්ෂණයක් 5න් 4 තියෙනවා පුතේ. මොකද්ද ඒ? 10න් 8 තියෙනවා මේ 8ට සහ 10ට මහා පොදු සාධකය ගත්තාම 2. 4 සහ 5 මහා පොදු සාධකය 1. 5න් 4 ගත්තාම මේ දෙන්නගේ මහා පොදු සාධකය 1. මෙයාගේ මහා පොදු සාධකය 2. එතකොට මේක මං 100න් 80යි කියලා ලිව්වනම් මහා පොදු සාධකය කීයද? 20. ඉතින් සමහර දරුවෝ හිතන් ඉන්නවා පුතේ මේක සරලම කරන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. අපිට 0.8 සඳහා ඕනෑම තුල්‍ය භාග සංඛ්‍යාවක් හැබැයි නිකිල හරයක් නිකිල ලවයක් තියෙන්න ඕන. ඕනෑම භාග සංඛ්‍යාවක් අපි ඉස්සරලා ගත්ත ලවය සහ හරය වෙනුවට ඉන්න පුළුවන්. ලවයත් නිකිල හරයත් නිකිල කිව්වනේ. ඕනෑම භාග සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 80 වෙලා 100 වෙන්නත් පුළුවන්. නැත්තම් 50 වෙලා 40 වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ දෙනගේ මහා පොදු සාධකයේ එක වෙනවා කියන එක අනිවාර්ය කාරණාවක් නෙමෙයි පුතේ. එක උනත් කමක් නැහැ. අනිවාර්ය නැහැ. තේරුණාද කියන එක? නිසා හොඳට තේරුම් ගන්න. මේක අතිශය වැදගත් ඉදිරියට අපි යද්දී. වැඩි වැටහීම් තියෙනවා දරුවන්ගේ. දැන් මෙතන බලන්න මම ලිව්වේ මේක කියලා දෙන්න ඕන නිසා. මේ ප්‍රමාණවත්. මේ 4න් 9 ලියන්න ඕනේ නැහැ. 100න් 225 ලිව්වනම් ඇති. හැබැයි 4න් 9 ලියන්නත් පුළුවන් නේද? පුළුවනි. එතකොට මම මෙතන ලියලා තියෙනවා 9 4 නිකිල. නැත්නම් මට මෙතන ලියන්න තිබ්බා 225 100ත් නිකිල කියලා. ඒත් ප්‍රශ්නයක් නැහැ. එතන එහෙනම් 2.25ත් පරිමේයයි. අපි යමු තව උදාහරණ කීපයකට. මෙන්න 3යි 7න් 1. අර 7න් 22ත් එක්ක පොඩක් පයි පැටලෙන ගතියක් තියෙනවද? පයි ගියාගේ ඇත්තටම අනන්ත දශමයි. දශම ස්ථාන දෙකකට සාමාන්‍ය පෙළ පන්තිය කරන ගණනය කිරීම වළංගුයි. මෙයාව දශම කරද්දී අපිට ගොඩනැගෙන සමාවර්ත දශමයක්. 3.142 කියලා දිගට යන සමාවර්ත දශමයක්. 3.142 8.5 7. ඒක තමයි එන්නේ. ඒක නැවත ලැබෙනවා. ඉතින් දශම ස්ථාන දෙකකට මෙයාව වටයපුවමත් පයිගේ සැබෑගේ වටයපුවමත් මම මෙහෙම කියන්නම් අපරිමේය පයිගේ සැබෑගේ දශම ස්ථාන දෙකකට වැටයුවමත් පරිමේය 7.22 අගය දශම ස්ථාන දෙකකට වැටයුවමත් ඒ දෙන සමානයි. ආසන්නව සමානයි. ඒ නිසා සාමාන්‍ය පෙළ පන්තියේ පයි වෙනුවට 7.22 පාවිච්චි කරනවා. උසස් පෙළ පන්තියේ නම් පයි සමාන වෙන්නේ නෑමයි 7.22ට. කිසිම වෙලාවක ඔබට පාවිච්චි කරන්න බෑ පයි වෙනුවට 7.22. හොඳයි. එතකොට 169 මෙන්න නිකිලයක් ඇවිල්ලා. මේ නිකිලේ මම ලියලා තියෙන්නේ 169 වර්ගමූලයේ විදිහට. මෙතනින් මට කාරණා දෙකක් කියන්න ඕන. සංඛ්‍යාවක වර්ගමූලය ගත්තාම සමහර දරුවෝ හිතන් ඉන්නවා ඍණ 13ත් එන්න පුළුවන් කියලා. නෑ පුතේ. මේ වර්ගමූල ලකුණ දාන කී අර්ථයම ධනාගේ විතරක් කියන එක. එහෙනම් 13 කියන්නේ නිකිලයක්නේ. ඕනෑම නිකිලයක් යට එක ඉන්නවනේ. එහෙනම් අන්න පරිමේයයි නේද? ඇයි මේ බලන්න හරය ලවයේ නිකිල. මේ බලන්න හරය ලවයේ නිකිල. නේ? එතකොට අර අවශ්‍යතාවයට ගැලපෙනවා. ඒ නිසා 169 වර්ගමූලයත් පරිමේයයි. ඒ කියන්නේ 13ත් පරිමේයයි. අපි යමු තව. මෙන්න 0.49 වර්ගමූලය 100න් 49 වර්ගමූලය 10න් 7. එතනත් 7යි 10යි නිකිල 10 සමානයි බිඳුව පරිමේය වෙනවා. මෙන්න එනවා හොඳම උදාහරණයක්. මම ඒක වචනෙනුත් කිව්වා 0.3 සමාවර්ත 3. දැන් මෙහෙම හිතන්න 0.3 සමාවර්ත 3ට සමානයිනේ 3න් එක. කොහොමද? ඔබට එකපාරම මේක හිතා ගන්න බැයි නම්
මම දැන් ලියලා තියෙනනේ 3න් එක. ඔයා 3න් එක දශම කරලා බලන්න. එතකොට මේක ලැබෙනවා. එහෙනම් සමාවර්ත දශමයේ තුල්ලේ භාග සංඛ්‍යාවක් පිහිටනවානේ. ඒ නිසා මෙයා මොකද වෙන්නේ? පරිමේය වෙනවා. කවුද පරිමේය වෙන්නේ? බිඳුව දශම සමාවර්ත තුන පරිමේය වෙනවා. ඇයි මේ අවශ්‍යතාව දෙක තෘප්ත කරලානේ. නිකිල ලවයක්, නිකිල හරයක්, හරය බිඳුව වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. අපි යමු තව. මෙන්න පුතේ. බිඳුව දශම සමාවර්ත බිඳුව 8.1. දැන් 999 81 කියලා මම එකපාරම ලියලා තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම් ඉස්සරහට. පුතේ මෙයාට තුල්ලේ භාග සංඛ්‍යාව මෙයා. ඒක සරල කළොත් මෙයා. එතකොට 81ත් නිකිලයක් 999ත් නිකිලයක්. ඒ නිසා දෙන්න නිකිල. හරේ බිඳුව වෙන්නේ නැහැ. 999 බිඳුව නෙමෙයිනේ. ඒ නිසා මේ අවශ්‍යතාවය ප්‍රමාණවත් මෙයා පරිමේය වෙන්න. ඔබට පහසුවට මං සරල මේක ලියලා තියෙනවා. මේකත් එහෙමයි. මේ තියෙන්නේ 7යි 1යි 4යි 2යි 8යි 5. කවුද මේ 7න් 5? මතක තියාගන්න 7න් පංගු දශම කරද්දී 7න් 1 ඉඳන් 7න් 6 වෙනකන් 6 දෙනෙක් නින්නේ. මේගොල්ලන් දශම කරද්දී මේ ඉලක්කම් 6ම අතුරු මාරු වෙවි තමයි දශම ස්ථාන ලබා දෙන්නේ. ඒතර ඉලක්කම් 5න් 5ට 6න් 6ට තමයි සමාවර්තව ලැබෙන්නේ. මේ බලන්න. එතකොට මේ නිකිල ලවය, නිකිල හරය, නිකිල ලවය, නිකිල හරය අන්න පුළුවනි පරිමේය කරගන්න. පැහැදිලිද? හොඳයි. අපි යනවා ඊළඟ එකට. දැන් ඔන්න අපිට ලැබිලා තියෙනවා පොඩි මං සටහනක් වගේ එකක් දැම්ම වැදගත්. 9න් පංගු දශම කරද්දී ඉලක්කම් 1 ගානේ පුනරාවර්තනය වෙලා සමාවර්ත දශම දෙනවා. 9න් 2 නම් 0.2 කියලා සමාවර්ත දශම දෙනවා. 3න් 2 කියන්නේ 9න් 6ට. එහෙනම් 6 තමයි නැවත නැවත ලැබෙන්නේ. 9න් 35. ඒ කියන්නේ 3යි 9න් 8. ඒ කියන්නේ 9න් 8 කියන්නේ 0.888. එහෙනම් 3යි දශම සමාවර්ත 8. 9න් පංගු දශම කරද්දී එකම ඉලක්කම නැවත නැවත ලැබෙලා සමාවර්ත දෙනවා. අපි යමු ඊළඟ ගානට. මේ බලන්න මං කියන 99න් පංගු වල මොකද වෙන්නේ පුතේ? ඉලක්කම් දෙක දෙක පුනරාවර්තනය වෙනවා. හරිම ලේසි. 99න් 35 නම් 35 35 එනවනේ. 99න් 4 99න් 4 ඔයා ලියාගන්න 0.4 කියලා. එහෙනම් 0.4 0.4 නැවත නැවත ලැබෙනවා. මෙන්න පරිමේය සංඛ්‍යා කුලකේ සමාවර්ත දශම වල තියෙන ඔබ දැනගන්න ඕන පොඩි ගුණයක්. මේ දිහා බලන්න. 11න් 10 මම උඩයට දෙකම 9න් වැඩි කරලා 99න් පංගු හදාගත්තා. 99න් 90 0.9යි 0.9යි මෙතන පුතේ 99න් 90 0.9යි වෙන්න ඕන. මෙතන බලන්න 99න් 224 2යි 96න් 26 2යි 2යි 6යි 2යි 6යි 2යි 6යි නැවත නැවත යෙදෙනවා. සමාවර්තයි. අපි යමු ඊළඟට. මේ බලන්න 999න් පංගු වෙද්දි ඉලක්කම් 3 3. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා 9999 වෙද්දි ඉලක්කම් 4 4. නැවත නැවත පුනරාවර්තනය වෙනවා. මේකත් ඔබට දැනගන්න ඕන ඉතා කුඩා ගුණයක්. හරි? මේ වගේ කෙනෙකුට භාග සංඛ්‍යාව හොයන්න අපි ටිකක් බලමු කොහොමද කියලා. මේ බලන්න 0.52යි සමාවර්ත 3. ඒ කියන්නේ 0.52යි බිඳුවට 0.0යි සමාවර්ත 3 එකතු වෙලා. ඒ කියන්නේ මේ තියෙන 100න් 52 මේ තියෙන 100න් සමාවර්ත 3. දැන් දන්නවනේ සමාවර්ත 3 9න් 3යි කියලා. ඔන්න යාව ලිව්ව මෙහෙම ගත්තා. දැන් පොදු හරයක් අරගෙන මම සුළු කරලා තියෙන්නේ 900න් 471. මට කියන්න ඕන කාරණාව මෙන්න මෙතන. මෙයා වෙනුවට 9න් 3යි කියලා ලියන්න පුළුවන්. ඒතර මේ විදිහට අපි දැනන් ඉන්නවා සමාවර්ත දශමයකට තුල්‍ය වූ භාග සංඛ්‍යාව හොයන්නත්. හරිද? තව උදාහරණයක් බලමු අපි. මේ බලන්න. මෙයා දිහා. මෙතන තියෙන 0.4යි සමාවර්ත 1යි 6. එහෙනම් මෙතන 0.4යි 0.0 ධන 0.0යි සමාවර්ත 1යි 6. එතකොට මේ තියෙන පුතේ 10න් 400 නැත්නම් 10න් 4. මෙතන මට ලියන්න පුළුවන් 10න් 0.0 සමාවර්ත 1යි 6. දැන් ඉලක්කම් දෙක දෙක නේද පුනරාවර්තනය වෙන්නේ. ඉලක්කම් දෙක දෙක නම් පුනරාවර්තනය වෙන්නේ ඒවා 99 පංගුනේ. මෙන්න පොදු හරය ගත්ත සුළු කරගෙන ගියා. ඒතර 999න් 412 ඇවිල්ලා. පැහැදිලිද? ඒතර මේ තමයි පරිමේය සංඛ්‍යාවල සමාවර්ත දශමයකට තුලේ භාග සංඛ්‍යාව හොයනවා නම් ඔයාට හොයන්න පුළුවන් ක්‍රමයක්.
පැහැදිලිද? තව අපි ඉදිරියේදී පුතේ අපිට තියෙන අபிසාරී ගුණෝත්තර ශ්‍රේණි කියලා පාඩමක්. ඒකෙදි පුළුවන් සමගාමී සමීකරණ දැනුම පාවිච්චි කරලා ඒවා විසඳලා අපිට මෙයාට තුල්‍ය භාග සංඛ්‍යාව හොයන්න. පැහැදිලිද? අපි යනවා ඊළඟට. මේ බලන්න. අපරිමේය සංඛ්‍යා කුලකය. දැන් පොඩ්ඩක් මං පරිමේය සංඛ්‍යා ගැන නැවත මෙන්න මෙහෙම කතාවක් කියනවා පුතේ. දැනට අපි ඉගෙන ගත්තනේ පරිමේය සංඛ්‍යා මොනවද? සියලුම නිකිල පරිමේයයි. සියලුම මොනවද? භාග සංඛ්‍යා පරිමේයයි. අයි භාගාකාරයෙන් ලියන්න පුළුවන් නිසාමනේ කියන්නේ පරිමේයයි කියලා. එතකොට මෙන්න මේ අපරිමේය සංඛ්‍යා නැතුව තාත්වික සංඛ්‍යා රේඛාවක් ඇඳලා හිතන්න. එහෙනම් ඒ තාත්වික සංඛ්‍යා රේඛාවේ නිකිල තියෙනවා. නේද? ඊට පස්සේ පරිමේය සංඛ්‍යා තියෙනවා. එතකොට ඔබ හිතන්න මෙහෙම දෙයක්. ඔය නිකිල වලටයි පරිමේය සංඛ්‍යා වලටයි පුළුවන් වේවිද මේ තාත්වික සංඛ්‍යා රේඛාව නැත්නම් සංඛ්‍යා රේඛාව පුරවන්න? බෑ පුතේ. මේ අපරිමේය සංඛ්‍යා වලටත් නිශ්චිත අනන්‍ය තැනක් තියෙනවා. ඒ මම වර්ගමූල දෙක හදලා පෙන්නුවනේ. එතකොට සංඛ්‍යා රේඛාව මත පිහිටන්නේම කවුද? තාත්වික සංඛ්‍යා රේඛාව මත පිහිටන්නේ නිකිල දශම, ඒ කියන්නේ පරිමේය සංඛ්‍යා සහ කවුද? අපරිමේය සංඛ්‍යා. එතකොට ඔබ තේරුම් ගන්න, ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගත්ත සියලුම සංඛ්‍යා පුතේ තාත්වික සංඛ්‍යා. ඒ හැම කෙනෙකුටම තාත්වික සංඛ්‍යා රේඛාවේ ඉඩක් තියෙනවා. පිහිටීමක් තියෙනවා. තවත් ලස්සන කාරණාවක් තමයි ඕනෑම පරිමේය සංඛ්‍යා දෙකක් අතර පරිමේය සංඛ්‍යාව වලට ඕන තරම් හොයන්න පුළුවන්. හැබැයි ඒව අතර අපරිමේය සංඛ්‍යාත් පිහිටනවා. පැහැදිලිද? මේ බලන්න අපරිමේය සංඛ්‍යා තාත්වික සංඛ්‍යා කුලකයේ අනුපූරකය. තාත්වික සංඛ්‍යා කුලකයේ තුල පරිමේය සංඛ්‍යා කුලකයේ අනුපූරකය. පරිමේය සංඛ්‍යා කුලකයේ අනුපූරකය. ඒ කියන්නේ අර නිකිල හරයක් නිකිල ලවයක් ලියන්න බෑ. ඒවට එන්නේ කරණි. පයි වගේ සංඛ්‍යා. මෙන්න මම ලියලා තියෙනවා. බලන්න වර්ගමූල 2, වර්ගමූල 3 මේ ඝනමූලයේ දෙකේ ඒකත් කරණියක් පුතේ. මේක උත්තරේ පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයිනේ. මේවත් කරණි. පැහැදිලිද? එතකොට අපේ උසස් පෙළ විෂය නිර්දේශය තුල අපරිමේය සංඛ්‍යා විදියට මේව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි තව ටිකක් ඉස්සරහට යමු බලන්න. අපරිමේය සංඛ්‍යාවක අගය සෙවීමේදී සමාවර්ත නොවන මෙන්න වැදගත්. සමාවර්ත නොවන අනන්ත දශම ගොඩ නැගේ. සමාවර්ත වීමත් හරි පුදුම දෙයක්. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් දශම කරගෙන යද්දී සමාවර්තනය වෙන්නේ කොතනින්ද කියලා අපිට කියන්න බෑ. සමහරට පළවෙනි තැන ඉඳන්ම සමාවර්තනය වෙන්න පුළුවන්. පළවෙනි ඉලක්කමම. නැත්තම් ඉලක්කම් දෙකක් විතර ගිහිල්ලා සමාවර්තනය වෙන්න පුළුවන්. නැත්තම් දරුවනේ ඉලක්කම් දසදහසක් ගිහිල්ලා නමුත් සමාවර්තනය වීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙනම් ඔබ කියයි සර් වර්ගමූල දෙක හදාගෙන යද්දී අපි ඉස්සරහට කොයි හරි තැනකදී සමාවර්ත වෙයිද? නෑ දරුවනේ. අපෙන් ඔබට ගියපු දැනුමකින් වර්ගමූල දෙක අපරිමේය කියලා සාධනය කරන්න පුළුවන්. ඒ නිසා කරණි වලින් හැදෙන්නේ අනන්ත දශමමයි. සමාවර්ත නොවන. මේ බලන්න වර්ගමූල දෙක මෙහෙම පයි ගියගේ මෙහෙම තියෙනවා. මං ආයි පයි ගියගේ දශම ස්ථාන 40කට ලිව්වා. මේක ඕන තරම් පිටිනවා පුතේ. මේ අපිට හමුවන සියලුම අපරිමේය සංඛ්‍යා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සියලුම අපරිමේය සංඛ්‍යා වල දශම කරද්දී හම්බෙන්නේ මොනවද? මොනවද? සමාවර්ත නොවන අනන්ත දශම. සමාවර්ත නොවන අනන්ත දශම. පැහැදිලිද? දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න. අපිට මේ වෙද්දි මම වචන කීපයක් පාවිච්චි කළා. අන්ත දශම, සමාවර්ත දශම, අනන්ත දශම, සමාවර්ත නොවන අනන්ත දශම. දශම සංඛ්‍යාවල ඔච්චරයි තියෙන්නේ. අපි බලමුකෝ කොහොමද කියලා. මේ බලන්න. දශම සංඛ්‍යා මෙන්න මේ විදිහට මට විස්තීර්ණය කරන්න පුළුවන්. ඔබට දශම සංඛ්‍යාවක් හම්බුනොත්, ඔබට දශම සංඛ්‍යාවක් හම්බුනොත් එය එක්ක අන්ත දශමයක්. පැහැදිලිද? සමහර භාග සංඛ්‍යා වලින් තමයි අන්ත දශම හම්බෙන්නේ. ඒ කියන්නේ මේක මෙහෙම හිතන්නත් පුළුවන් පුතේ. සමාවර්ත වෙන්නේ බිඳුව නම් දශම සංඛ්‍යාවක්
හම්බෙනවා අපිට සමාවර්තන වෙලා තියෙන බිඳුව. උදාහරණයක් විදිහට 5 බෙදීම 10 හිතන්න. 0.5 මට ඒක ලියන්න පුළුවන්. 0.5යි 0.0.0.0 කියලා. අන්න සමාවර්තනය වෙන්නේ බිඳුව. බිඳුව සමාවර්තනය වෙනවා නම් ඒවට තමයි අන්ත දශම කියලා කියන්නේ. සම ලෙස ආවර්ත වෙනවා. පැහැදිලි සම ආවර්ත. ඒකයි ඒකේ තේරුම. අනන්ත දශම කියද්දී මෙතනින් අදහස් කරන්නේ දශම ස්ථානවල ඉවරයක් නොමැති බව. ඒක ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන් නේ. භාග සංඛ්‍යාවක් දශම කරද්දී සමාවර්ත දශම හැදෙන්න පුළුවන්. සමාවර්ත නොවන දශම හැදෙනවා කොහොමද? කරණීයක අගේ හොයද්දී, පයිගේ අගේ හොයද්දී, එහෙම නැත්නම් වෙනත් අපරිමේය සංඛ්‍යාවක අගේ හොයද්දී සමාවර්ත නොවන දශම හැදෙනවා. පැහැදිලිද? තේරුණාද මං කියන එක? එතකොට දරුවනේ ඔන්න ඔබගේ ළඟා කරගත යුතු ඉගෙනුම් ඵලයක් මේක. මොකක්ද? දශම වර්ගීකරණය. හොද්දට තේරුම් ගන්න. අන්ත දශම, අනන්ත දශම, අනන්ත කොටස් දෙකයි. සමාවර්ත දශම, සමාවර්ත නොවන. සමාවර්ත හැදෙන්නේ කොහෙන්ද? භාග සංඛ්‍යාවකින් විතරයි. ඕනෑම සමාවර්ත දශමයකට තුල්‍ය භාග සංඛ්‍යාවක් පිහිටනවාමයි. සමාවර්ත නොවන දශම, අනන්ත දශම හැදෙන්නේ අපරිමේය සංඛ්‍යා කුලකයේ සංඛ්‍යාවන්ගේ දශම වලට හරවද්දී විතරයි. පැහැදිලිද? අපි යමු ඊළඟට. මේ බලන්න. කරණ ටිකක් මම සුළු කරලා තියෙනවා. මේ සජාතීය කරණ සුළු කිරීමක්. ඔබ දන්නවා සජාතීය කරණ එක ළඟට අරගෙන මෙහෙම සුළු කරන්න පුළුවන්. මෙතන 7යි 5යි 12යි 4යි අඩු කරපුවම 7යි මූල 3යි. මෙතන මම සජාතීය නොවන කරණ ගත්තා. ඒතර 7යි මූල 7 අඩු කිරීම 2යි මූල 7න් තව පල්ලෙහාට අපිට යන්න බෑ පුතේ. මෙතනින් නතර වෙනවා. සජාතීය කරණ එක ළඟට ගත්තා. වෙනත් සජාතීය කරණ එක ළඟට ගත්තා. ඒ ටික සුළු කරා. මේ බලන්න. මේක ලියන්න පුළුවන් එකම කරණයක් විදිහට 300 යනු 100 වරක් 3යි. එහෙනම් වර්ගමූල 3 ඇසුරින් මේ ඔක්කොම ලියන්න පුළුවන්. ඒක මට කියලා දෙන්න. ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ මේක කරලා තියෙනවා. මෙතෙන්ට එන්න. මෙතන ලියන්න පුළුවන් වර්ගමූල 2 ඇසුරින් මේ සියලු දෙනාම. එතකොට මෙයා ලියන්න පුළුවන් 4 වරක් 2, 25 වරක් 2, 100 වරක් 2. සුළු කරාම 5යි මූල 2 එනවා. මේ ඊටාම සරල කරණ සුළු කිරීම කිහිපයක් මම බැලුවේ. අපි බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න මේ ටික. පැහැදිලිද? මෙතන සජාතීය කරණේ නෙමෙයි. ಗುಣ කරන්න හිම ඕන වෙන්නේ නැහැ. පරිමේය කට්ටිය වෙනම ಗುಣ වෙනවා, අපරිමේය කට්ටිය වෙනම ಗುಣ වෙනවා. මෙතනත් එහෙමයි. මේ විදිහේ බෙදීම මට ගන්න පුළුවන් ಗುಣ කිරීම පරස්පරයක් විදිහට. එතනත් අදාළ කරණේ වෙනම සුළු වෙනවා, පරිමේය සංඛ්‍යාව වෙනම සුළු වෙනවා. මේකෙත් එහෙමයි දරුවනේ. ඔබ මෙව සුළු කරන්න දන්නවා. මම පොඩ්ඩක් අපි යමු හරය පරිමේය කිරීමට. මේ බලන්න. භාග සංඛ්‍යාවක ඇයි හරය පරිමේය කරන්න වෙන්නේ? එයාට අපරිමේය හරයක් තියෙන නිසා. එහෙනම් වර්ගමූල 7න් ගුණ කරපුවම 7 වෙනවා. අවශ්‍යතාව හරය පරිමේය කිරීම මෙන්න හරි. ඊළඟට යමු අපි තව ගානකට. මේ බලන්න. මෙයාගේ වර්ගමූල 5. එතන මම කරලා තියෙන්නේ පුතේ 5 ලියන්න පුළුවන් නේද? වර්ගමූල 5 වරක් වර්ගමූල 5යි කියලා. අන්න මෙයාට මෙයා සුළු වෙලා මේක එනවා. එතකොට මේ තුන්වෙනි ගාන පොඩ්ඩක් බලන්න. ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ මේ ගාන ඉගෙන ගන්න නෑ දරුවනේ. මෙතන තියෙන්නේ වර්ගමූල 3 අඩු කිරීම වර්ගමූල 2. මේක හොඳට බලා ගන්න. මෙයාගේ අපි වැඩි කරන්නේ මේ දෙවෙනි කෙනාගේ ලකුණට විරුද්ධ ලකුණ තියෙන කෙනා. ඒ කියන්නේ වර්ගමූල 3 දන 2කින්. මෙයාට කියනවා මෙයාගේ ප්‍රතිබද්ධය කියලා. සංඛ්‍යාවක් නැත්තම් ප්‍රකාශනයක් එයාගේ ප්‍රතිබද්ධයෙන් ගුණ වෙද්දී දැන් මෙයාත් අපරිමේය සංඛ්‍යාවක්නේ වර්ගමූල 3 අඩු කිරීම වර්ගමූල 2 කියන අපරිමේය සංඛ්‍යාවක්. එයා මෙයාගෙන් ගුණ වෙද්දී වර්ග දෙක අන්තරයක් හැදෙනවා. කවුද මේ දෙන්න? අන්‍යෝන්‍ය වශයෙන් තම තමන්ගේ ප්‍රතිබද්ධ කෙනෙක් තමන්ගේ ප්‍රතිබද්ධයෙන් වැඩි කළොත් වර්ග දෙක අන්තරය හැදෙනවා. එහෙනම් මූල 3 වර්ගයේ 3යි මූල 2 වර්ගයේ 2යි හරය පරිමේය වෙලා. අපි යනවා ඊළඟ උදාහරණයට. මෙන්න 11 අඩු කිරීමට එහෙනම් ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න වර්ගමූල 11 හරින 8 වර්ගය එනවා. ඒ කියන්නේ ඍණ 53යි. හරය පරිමේය වෙලා. පැහැදිලිද? සරල ගැටලු මේවා. හරි? අපි යමු ඊළඟට. මේ බලන්න මම අර කිව්ව දේ ඕනෑම ද්විපදයක් එහි ප්‍රතිබද්ධයෙන් ගුණ කළ විට වර්ග දෙක අන්තරයක් නිර්මාණය වෙනවා. පැහැදිලිද? හොඳයි. බලන්න මේ උදාහරණ හොඳට ඔබ වර්ග දෙක අන්තරයක් හැදිලා තියෙනවා. අපි ඊළඟට යනවා මෙන්න මේ ගාන. වර්ගමූල 8 එකතු කිරීම 60 වර්ගමූල 60 වර්ගමූලය වෙන පරිදි මේක හොයන්නලු. ඒ ධන බීට සමාන වෙන පරිදි. ඒතර මම කියන්න උත්සාහ කරන්නේ මෙයා ඇතුලේ තියෙන්නේ පුතේ මේ බලන්න 8 කියන්නේ 60 ලියනවා දෙවරක් 15යි මූල කියලා.
8 ලියන්න පුළුවන් 3 ධන 5යි කියලා. 3 කියන්නේ වර්ගමූල 3 වර්ගය වර්ගමූල 5 වර්ගය. එතකොට A වර්ගයේ 2ක් AB ධන B වර්ගයේ හැඩයට මෙයා ඇවිල්ලා. ඒ කියන්නේ A ධන B ගේ පූර්ණ වර්ගය. එහෙනම් වර්ගයේ වර්ගමූල කියන්නේ A ධන B. අන්න A B ට වඩා විශාලයි. ඒ නිසා A සමානයි 5යි B සමානයි 3යි. මේ වගේ ඒවා අපිට ත්‍රිකෝණමිතියේදී බහුලව පාවිච්චි වෙනවා. ඒ නිසා මේ පාඩමේදී කර්ණිසුළු කිරීම පිළිබඳව පොඩි ගැටලුවක් මම දුන්නේ. ඊළඟ ගානත් බලන්න. ඒකත් මෙහෙමයි පුතේ. දැන් මෙතන 112ට වඩා 11 112 වර්ගමූලයට වඩා 11 ලොකුයි. ඒ නිසා ධන සංඛ්‍යාවක්. එහෙනම් මේවා එකක් පවතින්න පුළුවන්. ඒතර මේකත් මම ඒ විදිහට හැදුවේ. u වර්ගය a වර්ගය ඍණ 2ක් ab ධන b වර්ගය වගේ. ඒතර මූල 4 ඍණ 2 පූර්ණ වර්ගය තමයි මේ තියෙන්නේ අත්‍තරම කිව්වොත්. පැහැදිලිද? ඒතර u කියන්නේ කවුද v කියන්නේ කවුද කියලා මම ලියලා තිනවා u7යි v2යි. පැහැදිලිද? ඕනෑම ධන සංඛ්‍යාවක වර්ගමූලෙ ධනාගයක්. මේක මම කලින් කිව්වා. පැහැදිලි? හොඳයි. අපි යනවා ඊළඟට. මේ බලන්න තාත්වික සංඛ්‍යා. පුතේ මම මේ කියලා තියෙන්නේ තාත්වික සංඛ්‍යාවකට තියෙන වැදගත් ගුණයක්. යම් කිසි සංඛ්‍යාවක් වර්ග කරද්දී ලැබෙන පිළිතුර ධන නම් ලැබෙන පිළිතුර බිඳුව නම් ඒගොල්ලන් තාත්විකයි. තාත්වික සංඛ්‍යා වලට අතිශය වැදගත් ගුණ ගොඩක් තියෙනවා. මේ ගුණය ඒ ගුණ අතරින් ඊටාම වටිනා ගුණයක් ඉදිරි කටයුතු සඳහා. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් වර්ග කළොත් එක්ක ධන නැත්නම් බිඳුව. කවුරු වර්ග කළාමද බිඳුව වෙන්නේ? බිඳුව වර්ග කළාම. එතකොට බිඳුවේ වර්ගය තමයි බිඳුව වෙන්නේ. පැහැදිලිද? එහෙනම් බිඳුව නොවන සියලු තාත්වික සංඛ්‍යාවන්ගේ වර්ගය ධනයි. එහෙනම් ධන හෝ විශාලයි බිඳුව නම් විශාලයි හෝ සමානයි බිඳුව නම් මේ පූර්ණ වර්ගය මොකද වෙන්නේ? ධන හෝ සමානයි බිඳුව නම් නැත්නම් විශාලයි හෝ සමානයි බිඳුව නම් තාත්වික සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන් අපිට. ඒක යගේ තියෙන ගුණයක්. ඒක මතක තියාගන්නකෝ. එතකොට අපි බලමු පුතේ තාත්වික සංඛ්‍යා කුලකයේ අවයව කීපයක්. මේ බලන්න මුලින්ම තියෙන්නේ ධන නිකිලයක්, ශුන්‍ය ඍණ නිකිලයක්, භාග සංඛ්‍යාවක්, අන්ත දශමයක්, සමාවර්ත දශමයක්, කරණියක්, කරණියක ඍණාගයක්, පයි. මේ සියලු දෙනාම තාත්විකයි. මේ සියලු දෙනාටම x අක්ෂය මත එහෙමත් නැත්නම් තාත්වික අක්ෂය මත එහෙමත් නැත්නම් සංඛ්‍යා රේඛාව මත පිහිටීමක් තියෙනවා. ඒ පිහිටීම අනන්‍යයි. කෙනෙකුගේ පිහිටීමට තව කෙනෙකුට එන්න බෑ. ඒක අනන්‍ය පිහිටීමක් දරුවනේ. ඔබ හිතන්න මේ මම ලකුණු කරලා තියෙනවා වර්ගමූල 5. ඒතර වර්ගමූල 5 යගේ 1යි 2යි අතර අගයක් මේක අනන්‍යයි. මම ඔබට වර්ගමූල 2 නිර්මාණය කරන්න හැටි කියලා දුන්නා සංඛ්‍යා රේඛාව මත. ඔබට පුළුවනි වර්ගමූල 5 නිර්මාණය කරන්න උත්සාහ කරන්න. පැහැදිලිද? එතකොට මෙන්න තාත්වික සංඛ්‍යාවකට මේ අක්ෂයට නැත්නම් මේ රේඛාවට කියන්නේ තාත්වික අක්ෂය කියලාමයි. හේතුව කොතනින් ගත්තත් ඒ පොයින්ට් එකෙන් ඒ ලක්ෂයෙන් නිරූපිත කෙනා තාත්වික කෙනෙක්මයි. පැහැදිලිද? තේරුණාද මං කියන දේ පුතේ? ඔබ තේරුම් ගන්න. ඔයාලට මෙහෙම සරලව තේරුම් ගන්න පුළුවන්. පුතේ ඔයා සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගෙන තියෙන සියලුම සංඛ්‍යා තාත්විකයි. සියලුම සංඛ්‍යා ඔබ මතක් කරන්න. කරණි දෙකක් එකතු කිරීමෙන් ලැබෙන්නේ තවත් කරණියක් නේද? අපි හිතමු මෙහෙම එකක්. මේ වර්ගමූල 7ට වර්ගමූල 5 වගේ එකතු වෙනවා කියලා. එතනත් අලුත් කරණියක්. එයාටත් තැනක් තියෙනවා සංඛ්‍යා රේඛාවේ. පැහැදිලිද? ඒතර වර්ගමූල 7 ධන වර්ගමූල 5 වෙන කිසිම විදිහකට ලියන්නත් බෑ. හැබැයි එයාටත් තැනක් තියෙනවා සංඛ්‍යා රේඛාවේ. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේක ඔබ දරා ගන්න ඕනෑම තාත්වික සංඛ්‍යාවකට අනන්‍ය යුනික් ලක්ෂණයක් අනන්‍ය කෙනෙක් අනන්‍ය පිහිටීමක් තියෙනවාමයි. පැහැදිලිද? හොඳයි. අපි බලමු තව. එතකොට බලන්න තාත්වික සංඛ්‍යා කුලකයේ හැදෙන්නේ කාගෙන්ද? Q වලින් අංකණය කරපු පරිමේය සංඛ්‍යා කුලකයත් Q dash වලින් අංකණය කරපු අපරිමේය සංඛ්‍යා කුලකයත් මේලයෙන් නැත්නම් එකතුවෙන් තමයි තාත්වික සංඛ්‍යා කුලකය තියෙන්නේ. එතකොට තාත්වික සංඛ්‍යාවක තියෙන තව ලක්ෂණ පොඩ්ඩක් මතක් කළොත් පුතේ තාත්වික සංඛ්‍යා දෙකක් එකතු කළා කියලා ඔබ හිතන්න අඩු කරා කියලා හිතන්න. ඒ ලැබෙන්නේ නව තාත්වික සංඛ්‍යාවක් තියෙනවනේ. අන්න එයා තාත්වික සංඛ්‍යාවක්මයි. එයාටත්
පෙර පරිදිම සංඛ්‍යා රේඛාවේ පිහිටීමක් තියෙනවා. පැහැදිලිද? සංඛ්‍යා රේඛාව පුරවන්න බෑ අපරිමේය සංඛ්‍යා වලින් විතරක්. සංඛ්‍යා රේඛාව පුරවන්න බෑ නිකිල වලින් විතරක්. සංඛ්‍යා රේඛාව පුරවන්න බෑ අන්ත දශම වලින් විතරක්. සංඛ්‍යා රේඛාව පුරවන්න බෑ සමාවර්ත දශම වලින් විතරක්. එහෙනම් මොකද්ද මේ කියන්න හදන්නේ? සංඛ්‍යා රේඛාවේ අපරිමේය කට්ටිය ඉන්නවා. කවුද අපරිමේය සංඛ්‍යාව? කරණි පයි. අපිට තියෙන්නේ එච්චරයි. තව ඉදිරියේදී තව ගොඩක් දේවල් තියෙනවා. ඒගොල්ලන් සහ සියලුම පරිමේය කට්ටිය එකතු වෙලා තාත්වික සංඛ්‍යා රේඛාව පුරවගෙන ඉන්නවා. අපි යමු පුතේ මේ බලන්න. මෙන්න මම ගානක් දෙනවා. මේ ගාන බලන්න පොඩ්ඩක්. තාත්වික සංඛ්‍යාව පිළිබඳ ඔබේ දැනුම මනින්නයි මේ ගාන මම දෙන්නේ. මේක බලන්න. ඒකමා බීකමා සී අයත්වේ ආර්. ඒ කියන්නේ මේ තුන් දෙනා තාත්විකයිලු. මෙන්න මේ විදිහේ සම්බන්ධයක් තියෙනවා. x අයත්වේ r නම් b වර්ගයේ විශාලයි හෝ සමානයි. b වර්ගයේ විශාලයි හෝ සමානයි 4ac බව පෙන්වන්නලු. මේ ගාන දිහා හොඳට බලන්න. මේ ගාන දිහා මෙන්න මෙහෙමයි දකින්න ඕන පුතේ. මම තෝරාගෙන තියනවා තාත්වික සංඛ්‍යා පහක්. කවුද? a b c x සහ බිඳුව. මේ පස් දෙනා අතරේ සම්බන්ධයක් මම දීලා තියෙන්නේ. පැහැදිලිද? ඔබට මේක පෙනෙන්න පුළුවන් වර්ගජ සමීකරණයක ආකාරයෙන්. ඒ ඔබේ පෙනුම. නමුත් මෙතන තියෙන්නේ තාත්වික සංඛ්‍යා පහක සම්බන්ධයක්. අපි බලමු මේගොල්ලන් කියනවා x තාත්වික නම් මෙතන කියනවා x තාත්වික නම් b වර්ගයේ ඍණ 4ac නෙමෙයි b වර්ගයේ විශාලයි 4ac බව පෙන්වන්න. ඒතර මෙතන මට තියෙනවා b වර්ගයේ සහ 4ac කියලා පද දෙකක්. නේ? අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔබට පුළුවනි මේක සටහන් කරගෙන තනියෙන් උත්සාහ කරන්න. බලන්න මෙන්න ගාන. මම නැවත කියනවා තාත්වික සංඛ්‍යා පහක සම්බන්ධයක් දීලා තියෙන. කවුද තාත්වික සංඛ්‍යා පහ? a b c x සහ බිඳුව. මේ පස් දෙනා අතර සම්බන්ධය. මට පෙන්වන්න ඕන මේක. බලන්න ඊළඟ පේලිය. අපි බලමු මේක හදන හැටි. මේ බලන්න. පුතේ පළවෙනි පේලියේ මම 4a ගෙන් වැඩි කරලා. දැන් ඔබ හිතන්න ඇයි මේස 4a ගෙන් වැඩි කළේ? මට සම්බන්ධය පෙන්වන්න තිබුණේ පුතේ b වර්ගයේ සහ 4ac අතරනේ. ඒ අරමුණ ඇතිව මම මෙයාව 4a ගෙන් ගුණ කළා. සම්පූර්ණ සමීකරණය 4a ගෙන් ගුණ වුණාම සමීකරණය කියලා පාවිච්චි කරේ සමාන කිරීම තියෙන නිසා. ගුණ කරාම මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනවා. 4ac මට ඕනනේ. ඒ නිසා ඒව මම එහා පැත්තට දානවා. පැහැදිලිද? දැන් තාත්වික සංඛ්‍යාවල සම්බන්ධේ මේ විදිහට හැදිලා තියෙනවා. ඔබට ඕන නේද b වර්ගයත්? ඒ නිසා මම දෙපැත්තටම b වර්ගය එකතු කරන්නම්. එතකොට මේ සමානතාවයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ. මම දෙපැත්තටම b වර්ගය එකතු කරාට සමානතාවයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? 4a ගෙන් වැඩි කලේ අර බව පෙන්විය යුතු පිළිතුරේ 4ac තිබුණ නිසා. b වර්ගය එකතු කලේ b වර්ගයේ සහ 4ac අතර සම්බන්ධයක් තියෙන නිසා. මෙන්න ඒ වැඩේ කළා. මේ බලන්න හරි අපූර්වයිනේ. වම් අත පැත්තේ දරුවනේ 4a වර්ග x වර්ග 4abx ධන b වර්ගයනේ. කවුද මේ? මේ තමයි 2ax ධන b ගේ පූර්ණ වර්ගය. පැහැදිලිද? දකුණු පැත්තේ එනවා b වර්ගයේ ඍණ 4ac. මේ බලන්න පුතේ ab තාත්වික නම් x උත් තාත්වික නම් මොකද වෙන්නේ? ab තාත්වික නම් x උත් තාත්වික නම් මොකද වෙන්නේ? 2ax ධන b තාත්විකයි. මේ බලන්න තාත්වික සංඛ්‍යාවකට තාත්වික සංඛ්‍යාවක් එකතු වුනහම හැදෙන්නේ තාත්වික සංඛ්‍යාවක්මයි. එයාගේ පූර්ණ වර්ගය ගත්තහම මම කිව්වා තාත්වික සංඛ්‍යාවකට තියෙන වැදගත්ම ගුණයක් තමයි එයාගේ පූර්ණ වර්ගය ධන හෝ බිඳුව වීම. එහෙනම් දරුවනේ කිසිම තාත්වික සංඛ්‍යාවක පූර්ණ වර්ගය ඍණ වෙන්න නම් බෑ. බලන්න කෙනෙක් වර්ග කළාම එන ප්‍රතිඵල ධන විය හැකි, ඍණ විය හැකි, බිඳුව විය හැකි. ඔකට අපි ඉගෙන ගන්නවා ත්‍රිදාකරණ නීතිය කියලාත් කියනවා. එතකොට ධන වෙන කට්ටියයි බිඳුවයි අරගත්තට පස්සේ ඒ දෙදෙනාගෙන් හැදෙන කුලකය තාත්විකයි. එහෙනම් මේ AB තාත්වික නිසා x උත් තාත්වික වුණාම 2ax ධන b තාත්වික වෙනවා.
එහෙනම් මෙයා තාත්තික නම් එයාට අනන්‍ය ගුණය එයාගේ පූර්ණ වර්ගය ධන හෝ බිඳුව. විශාලයි හෝ සමානයි බිඳුවයි. දැන් 2x ධන බීට මෙයා සමාන නිසා මෙතෙන්ට ලියනවා සරල අසමානතාවයක් තියෙන්නේ. එහා පැත්තට දානවා b වර්ගයේ විශාලයි හෝ සමානයි 4ac එනවා. පැහැදිලිද පුතේ? මෙන්න ABC සහ x අතර තිබුණු සහ බිඳුව අතර තිබුණු ඒ කියන්නේ තාත්තික සංඛ්‍යා පහක් අතරේ තිබ්බ සම්බන්ධතාවයෙන් හරි අපූර්ව සම්බන්ධතාවයක් ගොඩනැගුවා. මේ වගේ දේවල් අපිට ඉදිරියේදී පාඩම් වල දකින්න පුළුවන්. අපි යනවා ඊළඟට. පුතේ මම පොඩි සටහනක් කුලක ස්වරූපයක් මෙතන තියෙන්නේ. මම සාරවත්‍ර කුලකයේ විදිහට තාත්තික සංඛ්‍යා කුලකය ගත්තා. මේ බලන්න ප්‍රකෘති සංඛ්‍යා කුලකය, ඊට පස්සේ නිකිල කුලකය, ඊට පස්සේ පරිමේය සංඛ්‍යා කුලකය, පරිමේය සංඛ්‍යා කුලකයේ අනුපූරකයේ q ඩෑෂ් විදිහට මම අපරිමේය සංඛ්‍යා කිහිපයක් උදාහරණ විදිහට දීලා තියෙනවා. මේ බලන්න. මේ chart එක හොඳට බලන්න. මේ සමාවර්ත දශම මේගොල්ලන් තුල්ලේ භාග සංඛ්‍යා අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ ඍණ නිකිල ටික බිඳුව ධන නිකිල ටික. ධන නිකිල z ප්ලස් කියලා එන්ට කියන්න පුළුවන්. බහුලව අපි පාවිච්චි කරන පොතේ n වෙනකොට z+ ඉස්සරහට. n නැති තරම්. n පාවිච්චි කරන්නේ නැති තරම්. පැහැදිලිද? මෙන්න n උපකුලකයක් z ගේ, z උපකුලකයක් q ගේ, q උපකුලකයක් r ගේ. පැහැදිලිද? හොඳයි. මේ සටහන හොඳට ඔබ බලන්න. මෙවැනි එකක් ඔබ තනියෙන් හදා ගන්න ඕන. සංඛ්‍යා පිළිබඳ ඔබ තනියෙන් හිතන්න ඕන. ඒක ඔබේ ඉදිරි කටයුතු සඳහා අතිශය වැදගත් වෙනවා. පැහැදිලිද? අපි යමු ඊළඟට. මෙන්න මම පොඩි වගුවක් නිර්මාණය කළා. අවයව කීපයක් මෙතන දාලා තියෙනවා. මේ අවයව මේ කුලකයට අයිතිද නැද්ද කියලායි බලන්න ඕන. මුලින්ම n තියෙනවා ප්‍රකෘති සංඛ්‍යා කුලකය. z+ අතර මේ දෙන සමානයිනේ නේ. z කවුද? නිකිල, q පරිමේය සංඛ්‍යා, q ඩෑෂ් අපරිමේය සංඛ්‍යා, r කියන්නේ කවුද? තාත්තික සංඛ්‍යා. පැහැදිලිද? එතකොට මේ ගොල්ලන් අයිතිද නැද්ද කියලා බලන්න පුතේ. ඔබට මේ වගෝ නිර්මාණය කරගන්න 7 බිඳුව ඍණ 3 මේ 0.1 සමාවර්ත මේ ටික බලලා හරි වැරදි දාලා මේක පුරව ගන්න. අපි යමු අන්තිමට. මෙන්න අපේ අන්තිම දේ. මේ තමයි තාත්තික සංඛ්‍යාවල අන්තිම ප්‍රතිඵලය. පරිමේයයි අපරිමේයයි. පරිමේය සංඛ්‍යා නිකිල භාග කියලා බෙදනවා. අපරිමේය වලට එන්නේ කරණි සහ පයි. එහෙනම් දරුවනේ මේක ඔබ හොඳට දරා ගන්න. මම ඔබට සුබ පතනවා. ඔබගේ ඉදිරි පාඩම් ඊටාම නිවැරදිව මේ දැනුම පාවිච්චි කරලා Tamanටම ආවේනික වූ දැනුමක් හදා ගන්න ඕන. මේ උසස් පෙළ සංයුක්ත ගණිතය කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ඔබට මම සුබ පතනවා මේ සංඛ්‍යා පිළිබඳව ඊටාම හොඳ දැනුමක් ලබා ගන්නට ඔන්න මම උදව්වක් කළා. ඔබට පුළුවන් තව විමසන්න. ඔබට තව විමසන්න පුළුවන්. හැබැයි පුතේ මේ ටික ප්‍රමාණවත් සංයුක්ත ගණිතය සඳහා. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.